මහා සතිපට්ඨාන සූත්‍රය දීඝ නිකාය 2 478 ධම්මානුපස්සනාව චතුරාර්ය සත්‍ය භාවනාව දුක්ඛාර සත්‍ය මහණෙනි දුක්ඛාර සත්‍ය නම් කවරේද? ඉපදීමද දුකය, දිරීමද දුකය, මහලු වීමද දුකය, රෝගීද දුකය, මරණයද දුකය, ශෝක කිරීම, වැළපීම, කයෙහි දුකය, සිතෙහි දුකය, ශෝක කිරීමෙන් වන වෙහෙසය යන මෝහ දුක් වන්නාහුය. අකමැති දේ හා එක්වීමද දුක් වන්නේ, කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේ, යම් කැමති දෙයක් නොලැබීමද දුක් වන්නේ, කොටින් කියතොත් උපාදානස්කන්ධ පස්ම දුක් වන්නේ. ඉපදීමද දුකය. මහණෙනි ජාතිය උත්පත්තිය නම් කවරේද? ඒ සත්වයන්ගේ ඒ සත්ව වර්ගයන්හි ඉපදීම වේද, හටගැන්මක් වේද, උත්පත්තියට ඇතුළත් වීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද? මහණෙනි මෝතමෝ ජාතිය එහෙම නැත්නම් ඉපදීමයි කියනු ලැබේ. නිරයේ දුක බාලපණ්ඩිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 360. දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 384. මහණෙනි නිරයේ දුක මේ සාදුකයයි උපමාවකිනිදු දැක්වීමට පහසු නොවේ. එසේ කී කල්හි එක්තරා භික්ෂුවක් එම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මට උපමාවන්ගෙන් දැක්විය හැකි දේ ඇසී. භාග්‍යවතුන් වහන්සේ මහණ හැකියයි වදාළසේක. මහණ අපරාධකාරී සොරකු අල්වා රජුට දේවයන් වහන්සේ මේ අපරාධකාරී හොරාය. මොහුට යමක් කැමති නම් ඒ දඬුවම පමුණුවනු මැනවයි දක්වන්නාහු. රජතුම ඒ මොහුට පින්වත යව් මේ පුරුෂයාට උදේ කාලෙහි අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට අඩයටි 100කින් පෙරවරු කාලයේ අනින්නාහුය. ඉක්බිති රජතුම දවල් කාලෙහි පින්වත ඒ පුරුෂයා කෙසේද යසන්නේ? දේවයන් වහන්සේ එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතුම මේ මොහුට මෙසේ කියන්නේ පින්වත යව් ඒ පුරුෂයාට දවල් කාලයේ අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට දවල් කාලයේ අඩයටි 100කින් අනින්නාහුය. ඉක්බිති රජතුම සවස් කාලයේ එම්බල පුරුෂය ඒ පුරුෂතුම දැන් කෙසේද යසන්නේ? දේවයන් වහන්සේ එසේම ජීවත් වේයයි කියන්නාහුය. රජතුම මේ මොහුට පින්වත යව් සවස් කාලයේ ඒ පුරුෂයාට අඩයටි 100කින් අනිව් යයි කියන්නේ. ඒ මොහුට සවස් කාලයේ අඩයටි 100න් අනින්නාහුය. මහණෙනි කුමකෙන් හංගින්නේද? අඩයටි 300කින් අනු ලබන්නා වූ පුරුෂතමේ හේතුවෙන් දුක් දුම්නස් විඳින්නේ. ස්වාමිනී අඩයටියකින් අනු ලබන්නා පුරුෂතම ඒ හේතුවෙන් දුක් දුම්නස් විඳින්නේ අඩයටි 300කින් අනු ලබන කල්හි කියනුම කවරේද? ඉක්විති භාග්‍යවතුන් වහන්සේ මිටක් පමණ කුඩා වූ ගලක් අතටගෙන භික්ෂුන් නැමතුසේ. මහණෙනි කුමක් සිතන්නහුද? මා විසින් ගන්නා ලද මිට පමණ යම් මේ ගලක් වේද? යම් හිමවත් පර්වත රාජයෙක් වේද? ඒ දෙක අතුරින් කවරක් ඉතා මහත් වශයෙන් වන්නේ දැසු. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ විසින් අතට ගන්නා ලද කුඩා වූ මිට පමණ මේ ගල ඉතා කුඩායි. හිමවත් පර්වත රාජයා හා සමාන කොට බලන විට ගණනකටවත් නොපෙමිණි. 100ක් වෙනි දහස් වෙනි ලක්ෂයක් වෙනි කොටසකටවත් නොපෙමිණි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටත් නොපෙමිණි. මහණෙනි පරිද්දෙන්ම ඒ පුරුෂතම අඩයටි 300කින් අනින් ලබන්නේ ඒ හේතුන් යම් දුක් දුම්නසක් විඳිනම් ඒ නිරේකට සමාන කොට බලන විට ගණනකටවත් නොපෙමිණි. 100ක් වෙනි දහස් වෙනි ලක්ෂයක් වෙනි කොටසකටත් නොපෙමිණි. බලන්නෙකුට සමාන කිරීමේ පමණටවත් නොපෙමිණි. මහණෙනි නිරේ පාලය උහුට පංචවිත බන්ධන නම් වදයක් කරා. රත් වූ යකඩ හුලක් අතෙහි ගසා. රත් වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසා. රත් වූ යකඩ හුලක් පයෙහි ගසා. රත් වූ යකඩ හුලක් දෙවෙනි පයෙහි ගසා. රත් වූ යකඩ හුලක් පපුව මැද ගසා. එතෙමෙහි තියුණු කටුක වූ දුක් වේදනාවන් දී
යම් තාක් ඒ පාප කර්මෙ නොගෙවේද ඒ තාක් නොමෙරේ. මහණෙනි නිරේ පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළවේ නිදි කරවා කෙටේරි වලින් සසි. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේ ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු උඩුකුරු කොට හිස යටිකුරු කොට තබා වෑවලින් සසි. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි ඔහු නිරේ පාලය රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නා වූ දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත යකඩ පොළොවේ ඉදිරියට ගමන් කරව. පසුපසට ගමන් කරව. එතෙමෙහි දුක් වූ තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනිතෙල් සහිත මහ වූ අඟුරු පර්වතයට එන නැංවීමත් කරත් බැස්සීමත් කරත් එතෙමෙහි දුක් වූ තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කල් කලුරිය නොකෙරේ. මහණෙනි නිරේ පාලය ඔහු පා උඩුකුරු කොට හිස යටිකුරු කොටගෙන ගිනිගෙන දැවිලෙන දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ ලෝදිය සැලියක දමා. එතෙමෙහි පෙන නගිමින් පැසෙන්නේ වරක උඩට එයි. වරක යටට යයි. වරක සරසට යයි. එතෙම දුක් වූ තියුණු කටුක වූ වේදනාවන්දී. යම් තාක් ඒ පාප කර්මය නොගෙවීද ඒ තාක් නොමෙරෙන්නේය. මහණෙනි ඔහු නිරේ පාලය මහා නිරේ බහත්. මහණෙනි ඒ මහා නරකය වනාහි කොන් 4ක් ඇත්තේ දොරටු 4ක් ඇත්තේ කොටස් වශයෙන් බෙදන ලද්දේ කොටස් වශයෙන් ප්‍රමාණ කරන ලද්දේ යකඩ පවුරකින් වට කරන ලද්දේ යකඩ පියනකින් වසන ලද්දේ. ඒ මහා නිරේ බිම යකඩයෙන්ම කරන ලදී. දැල්වෙන ගින්නෙන් යුක්ත හැම කල්හි හාත්පස යුදුන් 100ක් ගින්න පැතිර සිටී. මහණෙනි මේ මහා නිරෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිතෙල් නැගී බස්නාහිර බිත්තියේ හැපේ. බස්නාහිර බිත්තියෙන් ගිනිතෙල් නැගී නැගෙනහිර බිත්තියේ හැපේ. උතුරු දිග බිත්තියෙන් ගිනිතෙල් නැගී දකුණු බිත්තියේ හැපේ. දකුණු බිත්තියෙන් ගිනිතෙල් නැගී උතුරු බිත්තියේ හැපේ. යටින් ගිනිතෙල් නැගී මැත්තේ හැපේ. උඩින් ගිනිතෙල් නැගී යට හැපේ. එතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාප කර්ම නොගෙවේද ඒ තාක් නොමෙරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ගත වෙමින් යම් කිසි කාලයක මේ මහා නිරෙහි නැගෙනහිර දොරටු විවෘත වේද. එබඳු කාලයක් වන්නේ එකල්හි හෙතෙම ඒ දොර දිශාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා ඔහුගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර එසේම වේ. මහණෙනි යම් හේකින් හෙතෙම නොඑක් අවුරුදු දහසකින් ඒ සමීපයට පැමිණියද එකල්හි දොර වැසෙයි. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්මයේ කෙලවර වේද ඒ තාක් කල් නොමෙරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ගත වීමෙන් කිසි කාලයක ඒ මහා නිරයගේ බස්නාහිර දොරටු විවෘත වේ. ඒ කාලය ඇත්තේම එතෙමේ දොර දිසාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද වෙසිසින් දවයි. නැගූ පියවර එසේම වේ. මහණෙනි යම් හේකින් හෙතෙම අනේක වර්ෂ සහස්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේ. එකල්හි දොර වැසෙයි. එතෙමෙහි තියුණු කටුක වූ දුක් වේදනාවන් විඳී. යම් තාක් කාලේ පාප කර්මයේ කෙලවර නොවේද ඒ තාක් කාල ක්‍රියා නොකෙරේ. උතුරු දොරටු විවෘත වේද ඒ කාලය ඇත්තේමයි. එතෙමේ දොර දිසාවට ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූගේ සිවියද දවයි, සමද දවයි, මස්ද දවයි, නහරද දවයි, ඇටද විසිසින් දවයි. නැගූ පියවර එසේම වේ.
මහණෙනි යම් හේකින් හෙතෙම අනේක වර්ෂ සහස්‍රයෙන් ගොස් සම්ප්‍රාප්ත වේ. එකල්හි දොර වැසී. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කලේ පාප කර්මයේ කෙලවර නොවේ ඒ තාක් කාල ක්‍රියා නොකරේ. දකුණු දොරට විවෘත වේද හෙතෙමෙහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන්නා වූ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර එසේම වෙයි. මහණෙනි යම් හේකින් නොයෙක් අවුරුදු දහසින් ගොස් ඒ සමීපයට පැමිණීද එකල්හි දොර වැසී. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් ඒ පාප කර්ම නොගෙවී ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි දීර්ඝ කාලයක් ඔහුගේ ඇවෑමෙන් කිසියම් කලකේ මහා නිරේ නැගෙනහිර දොර විවෘත වේ. හෙතෙමෙහි ශීඝ්‍ර වේගයෙන් දුවයි. ශීඝ්‍ර වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයි. සමද දවයි. මස්ද දවයි. නහරද දවයි. ඇටද විශේෂයෙන් දුම් දමයි. නැගූ පියවර දෙසේම හෙතෙමෙම දොරටුවෙන් නික්මෙයි. මහණෙනි මහා නිරේට අනතුරු මහත් වූ ගූඨන නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. මහණෙනි ගූඨ නිරේ වනාහි ඉදිකටු තුඩ සමාන මුව ඇති පණුව සීවිය විදි. සීවිය සිඳ සම සිඳි. සම සිඳ මස් සිඳි. මස් සිඳ නහර සිඳි. නහර සිඳ ඇට සිඳි. ඇට සිඳ ඇට මිදුළු කල්. හෙතෙම එහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක්ද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි ගූඨ නරකයට අන්තුව මහත් වූ උණුවලු නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. හෙතෙමෙහිදී තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවී පවතීද ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි උණුවලු නිරයට අනතුරු යුතුන් උස නැගුණු අඟල් 16ක් දිග යකඩ කටු ඇති. ගිනිගෙන ඇවිලෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත වූ මහත් වූ කටු ඉඹුල් වනය ළඟම පිහිටියේ. ඔහුහි උඩටද නන්වත් පහතටද බස්වත් හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. යම් තාක් කල් ඒ පාප කර්ම නොගෙවී පවතී ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි කටු ඉඹුල් වනයට අනතුරු මහත් වූ අසිපත් නම් නිරය එක්වම පිහිටියේ. හෙතෙමෙහි වැටේ. ඒ නිරෙහි වාතයෙන් වැනෙන කඩුපත් අතද කපත්. පාදයේද කපත්. අත්පා දෙකමද කපත්. කනද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් කල් නොගෙවී පවතී නම් ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි අසිපත් නිරයට අනතුරු මහත් වූ ශාර ජලයෙන් වේතරණී නම් නරකයේ පිහිටියේ. හෙතෙමෙහි වැටෙයි. හෙතෙමෙහි යටිගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. උඩුගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. උඩුගම් බලා යන දිය පහරට හා යටිගම් බලා යන දිය පහරටද ගසාගෙන යයි. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලය ඔහු බිලි කටුවෙන් නමුනා ගොඩටගෙන පොළොවේ තමා එම්බා පුරුෂය කුමක් කැමැත්තෙහිද යසන්නා. හෙතෙම ස්වාමීනි බඩගිනි ඇත්තෙමයි කියන්නේ. මහණෙනි නිරේ පාලය එමේ නිරිසතාගේ ගිනිගෙන දිලිසෙන්නා වූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නා වූ රත් වූ ලෝහ ගුලිය කටෙහි දමයි. ඔහුගේ තොලද දවයි, කටද දවයි, උකුරද දවයි, ලයද දවයි, බඩවැලද අතුණු බහන්ද දවාගෙන යට බහගෙන නික්මේ. හෙතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විඳී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් කල් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලය ඔහුගෙන් එම්බා පුරුෂය කුමක් කැමැත්තෙහිදැයි විමසන්නාහු. ස්වාමීනි පිපාස ඇත්තෙමි කියන්නේ. මහණෙනි නිරේ පාලය ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගිනිදැල් සහිත වූ රත් වූ යකඩ අඬුවෙන් අරවා
ගිනිගෙන ඇවිලෙන්නා වූ අතිශයින් දිලිසෙන්නා වූ ගින්දෙල් සහිත වූ ගිනිගෙන දිලිසෙන්නා වූ තඹ පාට ලෝදිය කටේවත් කර. ඒ ඔහුගේ තොල්ද දවයි, කටද දවයි, උකුරද දවයි, ලයද දවයි, බඩවැල් දතුණු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මේ. එතෙමෙහි තියුණු කටුක දුක් වේදනාවන් විදී. ඒ පාප කර්ම යම් තාක් නොගෙවේද ඒ තාක් නොමැරෙන්නේ. මහණෙනි නිරේ පාලව නැවතත් ඔහු මහා නිරේ දමා. මහණෙනි මම නොයෙක් ක්‍රමයෙන් නිරේ පිළිබඳ විස්තර කතාව කියන්නේ. මහණෙනි වර්ෂ 100ක් දහසක් කියන්නේ වී නමුත් ඒ කීමෙන් නිරේ දුක කියා කෙලවර කරන්න පහසු නොවේ. බාලපණ්ඩිත සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 360 තිරිසන්ගත දුක. මහණෙනි තනකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නා. ඔහු තෙත් වූ තනද වියලි තනද දත්වල නුලා කති. මහණෙනි තන කන තිරිසන්ගත සත්තු කවරහුද? අශ්වයෝද, ගොන්හුද, කොටලුවෝද, එළුවෝද, මෝද යන මෝහෝ වෙති. එයින් අන්‍යතන බුදුන තිරිසන්ගත සත්වයෝද වෙති. මහණෙනි මේ ලෝකයේ ඒ මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය වේදෙන් මරණින් මතු යම් ඒ පණ අනුභව කරන සත්වයෝ වෙද්ද ඒ සත්වයන්ගේ සහභාවයට පැමිණි. මහණෙනි අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔහු දුරදීම අසූචි ගන්ධය ආග්‍රහණය කොට දුවති. මෙහි අනුභව කරන්නේ කියයි. බමුණු යාග ගන්ධයෙන් මෙහි අනුභව කරන්නේ යම්සේ දුවද්ද මහණෙනි පරිද්දෙන් අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔහු දුරදීම අසූචි ගඳ ආග්‍රහණය කොට දුවත්. මෙහිදී කන්නෙම් කිය. මහණෙනි අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද? කුකුලන්, ඌරෝද, බල්ලන්, සිවල්ලු යන මෝහොති. ඒ අන්‍ය අසූචි අනුභව කරන අන්‍ය සත්වයෝද වෙති. මහණෙනි මේ ලෝකයේ ඒ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුසල කර්ම කොට කාය බෙහෙදින් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත්නම් ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ කවරහුද? ලොකු පණුවෝද, කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. එයින් අන්‍ය වූ අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන තිරිසන්ගත සත්තුද වෙති. මහණෙනි මේ බාලතෙම රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය වේදෙන් මරණින් මතු යම් මේ සත්වයෝ අඳුරෙහි උපදිද්ද, අඳුරෙහි දිරද්ද, අඳුරෙහි මැරෙද්ද ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත සත්ව ජාතිව මත්ස්‍යෝද, කැසුබෝද, කිඹුල්ලෝද එයින් අන්‍ය වූ දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝද වෙති. මහණෙනි යම් මේ බාලතෙම මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය වේදෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන යම් ඒ සත්වයෝ වෙද්ද ඔවුන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝ ඇත්තා. මහණෙනි අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියෝ කවරහුද? මහණෙනි යම් මේ සත්වයෝ කුණු මස්වල උපදිද්ද, කුණු මස්වල දිරද්ද, කුණු මස්වල මැරෙද්ද, කුණු කුණපේ හෝ උපදිද්ද, කුණු කුණපේ හෝ දිරද්ද, කුණු කුණපේ හෝ මැරෙද්ද, කුණු පිට්ටුවල හෝ උපදිද්ද, කුණු පිට්ටුවල හෝ දිරද්ද, කුණු පිට්ටුවල හෝ මැරෙද්ද, ගෞර වලයේ හෝ උපදිද්ද,
ගවර වලේ වූ තිරද්ද ගවර වලේ වූ මැරෙද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ උපදිද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ දිරද්ද අපිරිසිදු දිය රැස්වෙන තැනක හෝ මැරෙද්ද එයින් අන්නේ වූ අසුචියෙහි උපදින අසුචියෙහි දිරෙන අසුචියෙහි මැරෙන තිරිසන්ගත ප්‍රාණියුද වෙති. මහණෙනි මේ බාලතෙම රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය ભેදයෙන් මරණින් මතු යම් ඒ සත්වය අසුචියෙහි උපදිද්ද අසුචියෙහි දිරද්ද අසුචියෙහි මැරෙද්ද ඔවුන්ගේ සහභාගයට පැමිණේ. මහණෙනි මම නොයෙක් ක්‍රමයෙන් තිරිසන් යෝනි විස්තර කියන්නේම්ද. මහණෙනි තිරිසන් ගත සත්වයන්ගේ දුක මෙතෙකයි කීමෙන් මුදුන් අවසන් කරන්න පහසු නොවේ. කුද්දක නිකාය ප්‍රේතවත්තුපාද ප්‍රේතලෝක දුක සත්ත පුත්ත කාදක ප්‍රේතවත්තු වස්ත්‍ර නැති නපුරු වර්ණ නැති කුණු ගඳ ඇත්තියක් විසි මැස්සන් විසින් වසාගත් උදේ කාලේ පුතුන් සත් දෙනෙක් සවස නැවත සත් දෙනෙක් වදා අනුභව කරයි. ඔවුන්ද මට ප්‍රමාණවත් නොවේ. මාගේ ලය බඩගින්නෙන් දැවෙයි. දුම්නකි අවුවේ ගින්නෙන් දැවුණාක් මෙන් නිවීමක් නොලබයි. කර්ම විපාකයෙන්ද මුසාවාදයෙන් යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුතුන්ගේ මස් කමි. කුසබුල් ප්‍රේතයාගේ කතාව. එකෙක් හැල්වී බොල් හිස විසුරුවා ගනි. නැවත තවත් එකෙක් හිස සිඳීමට පැමිණේ. මේ ස්ත්‍රියද තම පිට මස් හා ලේ අනුභව කරයි. තීද අපවිත්‍ර වූ පිළිකුල් කටයුතු අසූචි අනුභව කරයි. දුගඳ වූ හටගත් පණුවන් නැති අසූචි අනුභව කර පානයද කර. ඝන ප්‍රේත කතාව. විපාස ඇතිව නදිය කරා පැමිණීම. නම් දිය හිස්ව පවතී. උෂ්ණ කාලයේ සෙවණකට පැමිණීම නම් අවුව පැමිණේ. වාතයේ ගිනි සමානව මාගේ ශරීරයේ දවමින් හමයි. වහන්සේමින් දුක් ඊට වඩා දරුණු අනික් දුකටත් සුදුසු වේ. චිර කාලයක් සාදුකින් පීඩිත වූ ආහාරයේ කිජු අපි නොයෙක් යුදුන් ගණන් යම් කිසිවක් නොලබාම නවතිමු. අපගේ පින්මද බව අඳෝමේ බඩගිනි වූ සාපිපාසා දුකින් ක්ලාන්ත වූ අපි කැරකෙන්නා වූ බිම දෙමු මැටි පිටක් මෙන් ඇද වැටෙන්නෝය. උඩුකුරුව වැටුණා වූ විසිරුණු අවයව ඇත්තෝවෙන් යටිකුරුව වැටුණෙමු. ඒ ගිය තැනම වැටුණා වූද බිම සිටීමට අසමර්ථ භාවයෙන් වැටුණා වූද ඒ අපි ලයටද හිසටද ගසා ගනිමු. සට්ටිකෝට ප්‍රේත කතාව. මාගේ හිසේ අඩු නැති කුළු 60,000ක් සියලු දිසාවෙන් වැටේ. ඒ අකුළු මාගේ මස්තකයේ බිඳී. ලක්කන සංයුක්ත නිකාය 2 නිධාන වග්ගපාළි අට්ටි සූත්‍රය. එවත්නි කිචිකෝට පර්වතයෙන් බසින්නා වූ මම අහසින් ගමන් කරන්නා වූ ඇටසැකිලි ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජිලු හිනියෝද යක්ෂ කවුඩෝද යක්ෂ උකුස්සෝද එළවෙනවා ඒ මොහුගේ ඉලෑට අතරේ විදිත්. ඒ ඇටසැකිලි ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. පැවැත්නී මට මේ අදහස ඇතිවේ. පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳු සත්වයකුත් වන්නේද? මෙබඳු අමනුෂ්‍යයෙකුත් වන්නේද? මෙබඳු ආත්ම භාවයක් ලැබීමකුත් වන්නේද? කියයි. ඉක්විති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කතා කළසේක. මහණෙනි, යම් හේකින් වනාහි ශ්‍රාවකෙක් තෙම මෙසේ දනීද, මෙසේ දකීද, මෙසේ සාක්ෂාත් වූ කරන්නේ වේද? ඒකාන්තයෙන් එවැනි ඇස් ඇති වූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් එවැනි ඥානය ඇති වූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, සත්‍යතම මුලදී මා විසින් දක්නා ලද්දේ ඒත් මම ප්‍රකාශ නොකළෙමි.
ඉදින් මම මේ ප්‍රකාශ කෙලිමි නම් අන්‍යෝ මා නොඅදහන්නා. යම් අය මා නොඅදහන්නා වුනම් ඒ වුන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ. මහණෙනි මේ සත්වතෙම මේ රජගහ නුවරම ගෝඝාතකයෙක් හරක් මරන්නෙක් විය. ඊට මේ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ 100 ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරීහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳින්නේ ඇයි වදාළසේ. පේසි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මාංශ පෙති පේත්‍රයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවිලවා ඒ මොහුගේ මස්පෙති ශරීරය උදුරා දමති, විනාශ කරති. ඒ මස්පෙති ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම ගෝඝාතකී හරක් මරන්නේ විය. බොහෝ වර්ෂ ගණනක්, ලක්ෂ ගණනක් නිරීහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මේ දුක විඳි. පිණ්ඩ සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මස්පිඩු ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ මස්පිඩු උදුරා දමති, විනාශ කරති. ඒ මස්පිඩු ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම සාකුණිකේ එනම් පක්ෂීන් මරා විකුණා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන්දී. නිච්චවි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සමනැති ප්‍රේතයෙකු දැක්කෙමි. යක්ෂ ගිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ සමනැති මස් උදුරා දමති, විනාශ කරති. ඒ සමනැති ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම එළුවන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ මිත්‍රු විපාකයෙන් මේ දුක විඳි. අසි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ කඩුවැනි ලෝම ඇති අසිලෝම ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ කඩු අහසට නැගි නැගී ඒ අසිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ අසිලෝම ප්‍රේතයා බැහැකෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම ඌරන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන්දී. සත්ති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සත්තිලෝම ආයුධවෙනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ආයුධ අහසට නැගි නැගී ඒ සත්තිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ සත්තිලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. රජගහ නුවරම මුවන් මරා ජීවත් වන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි වූ විපාකයේ විඳී. උසු සූත්‍රය. උසුලෝම ඊතල වැනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඊතල නැගි නැගී ඒ උසුලෝම ප්‍රේතයාගේ කයෙහි වැටේ. ඒ උසුලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. රජගහ නුවරම රාජාපරාධකාරයන් විද මරන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ මිත්‍රි විපාකයේ විඳී. සුචි සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සුචි ලෝම ඉන්දිකටු වැනි ලොම් ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඉන්දිකටු අහසට නැගි නැගී ඔහුගේම කයෙහි වැටේ. ඒ සුචි ලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහ නුවරම අසුන් හික්මවන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයේදී.
සබ්බියති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ සුචිලෝම ඉදිකටුවනි ලොම්මැති ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඉදිකටුව හිසින් ඇතුල්ල මුඛයෙන් නික්මේ, මුඛයෙන් ඇතුල්ල පපුවෙන් නික්මේ, පපුවෙන් ඇතුල්ල බඩින් නික්මේ, බඩින් ඇතුල්ල කලවෙන් නික්මේ, කලවෙන් ඇතුල්ල කෙන්ඩයෙන් නික්මේ, කෙන්ඩයෙන් ඇතුල්ල පතුලෙන් නික්මේ. ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. රජගහනුවරම කේලාම් කියන්නෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයේදී. අණ්ඩහාරී සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ කලයක් පමණ අණ්ඩේ ඇති ප්‍රේතයෙකු දැක්කෙමි. එතම යන කල්හිත් ඒ අණ්ඩය කරෙහි තබාගෙන මියේ හිඳින්නෙත් ඒ අණ්ඩෙහිම හිඳී. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවෙලවා ඒ මොහුගේ කලයක් පමණ අණ්ඩේ උදුරා දමති, විනාශ කෙරෙති. ඒ කුම්බණ්ඩ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම කූට විනිශ්චයකාරයෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි විපාකයේ විඳි. කූප සූත්‍රය. අසූචි වලක හිස සහිතව ගිලුණා වූ පුරුෂයෙකු ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ ගූඨ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම අන්නඹුවන් කරා යන්නෙක් විය. ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි විපාකයෙන්දී. ගූඨකාදි සූත්‍රය. අසූචි වලක ගිලුණා වූ, දෑතින් අසූචි කන්නා වූ ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ ගූඨ ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඔහු රජගහනුවරම දුෂ්ට බ්‍රාහ්මණෙක් විය. එතෙම කස්සප සම්මා සම්බුදුන්ගේ ශාසනයෙහි භික්ෂු සංඝයාට බතින් නිමන්ත්‍රණය කොට උරු අසූචීන් පුරවා කාලය දන්වා ආරාධනා කළේ. පින්වත්නි, මෙයින් ඇතිතාක් වැළඳීමද ගෙන යාමද කෙරෙත්වා කිය. එතෙ මේ කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක්, වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක දුක් විඳී. නිච්චවිති සූත්‍රය. සිවිය නැති ප්‍රේතියක් දැක්කෙමි. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවලවා ඇගේ මස් උතුරා දමති, විනාශ කරති. ඇය බැගෑපත් හඬ නගයි. ඇය රජගහනුවරම පරපුරුෂ සේවනය කරන්නයක්. ඇයි කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේ ඉතිරි විපාකයේ මෙවැනි ආත්ම භාවයක් විඳී. මංකුලිත්ති සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ දුගඳු පිළිකුල් කටයුතු ස්ත්‍රියක ප්‍රේතියක දැක්කෙමි. යක්ෂ කිජුලිහිනියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එලවෙලවා ඇගේ මස් උදුරා දම, විනාශ කෙරේ. ඇය බැගෑපත්ව හඬ නගයි. ඇය රජගහනුවරම දුෂ්ට පේන කියන්නේයක් වූවාය. ඇය අන්‍යයන් දුෂ්ට සිතින් මිසදිටු ගැන්වීමේ කර්මයාගේ විපාකෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරෙහි පැසී ඒ කර්මයාගේම ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවය ලබා දුක් විඳී. ඕකිලිනී සූත්‍රය. ගිච්ඡපු කුට පර්වතයෙන් බසින්නා වූ මම අහසින් ගමන් කරන්නා වූ උණුසුමින් පැසුණා වූ කුණු දහඩිය ගලන්නා වූ ප්‍රීතියක දැක්කෙමි. ඇය බැගෑපත් හඬ නගයි. ඇය කලිඟු රජුගේ අගමේසී වූවාය. ඊර්ෂ්‍යාවෙන් සතුරු ස්ත්‍රියකට අඟුරු කබලෙන් නමා ගැසීය. ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණන්,
වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසේ ඒ කර්මයාගේ නිතර විපාකයෙන් මෙවැනි ආත්මික දුක් විඳින. සී සච්චින් සූත්‍රය. හිස නැත්තා වූ ප්‍රේතෙක් දැක්කෙන් ඔහුගේ ඇස් සහ කටද පපුවෙහි වෙති. යක්ෂ ගිජුලිනියද යක්ෂ කවුළුද යක්ෂ උකුස්සෝද එළවෙලවා ඒ මොහුගේ හිස නැත්තා වූ ශරීරය උදුරා දමති විනාශ කරති. හිතෙම පැකය පත්හඬරාගයි. රජගහනුවරම හාරිතනම් චෝරඝාතකෙක් විය. බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරී පැසේ ඒ කර්මයාගේ නිතර විපාකයේදී. පාප භික්ෂු සූත්‍රය. අහසින් ගමන් කරන්නා වූ මහණ ප්‍රේතයෙකු දැක්කෙන. ඒ මහණුගේ දෙපුට සිවුරද ගින්නෙන් ඇවිලුනේ, දිලිසුනේ, දැවුනේ. පාත්‍රයේද ගින්නෙන් ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පටියේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. කයද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. හෙතෙම බැගෑපත් හඬ නගයි. කස්සප සම්මා සම්බුද්ගේ ශාසනයේ පාප භික්ෂුවක් විය. ඒ මහණතමේ කර්මයගේ විපාකයෙන් වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී ඒ කර්මයගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි ආත්ම භාවයක දුක් විඳේ. පාප භික්ෂුණී සූත්‍රය. මෙහෙණ ප්‍රේතියෙක් දැක්කෙන. ඒ මෙහෙණිගේ දෙපොට සිවුරද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පාත්‍රයේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. පටියේද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. කයද ඇවිලුනේ, දිලිසුනේ, දැල්ලුනේ. බැගෑපත් හඬ නගයි. කස්සප සම්මා සම්බුද්ගේ ශාසනයේ පාප භික්ෂුණියක් වූයි. උතුමේ කර්මයාගේ විපාකයෙන් වර්ෂ ලක්ෂ ගණනක් නිරේ පැසී කර්මයාගේ ඉතිරි වූ විපාකයෙන් මෙවැනි භාවයක දුක් විඳේ. මහා දුක්ඛස්කන්ධ සූත්‍රය මජ්ක්‍ධිම නිකායක පිටුව 200. මිනිස් ලොව දුක. කාමයන්ගේ දෝෂය කවරේද? මහණෙනි, මේ ලෝකයේ කුල පුත්‍රතම යම් කිසි ශිල්පයකින් ජීවත් වෙයි. එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, උපස්ථාන කිරීමෙන්, රාජභටයෙකු වීමෙන්, මෙයින් අන්‍ය වූ ඇත් අස් ආදී ශිල්පයකින් ජීවත් වනු සඳහා සිතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, දැහැලේ බොන මැස්සෝ, මදුරුවෝ, සුළඟ, අවුල්, සර්පය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන්, ආපිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද? මහණෙනි, මේද කාමයේ හේතු කොටගෙන, කාමයේ මුල් කරන කොටගෙන, කාමයේ කරන කොටගෙන, කාමයේ නිසා මෙලොවම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි, මෙසේ වීර්ය කරන්නා වූ, උත්සාහ කරන්නා වූ ඒ කුල පුත්‍රයාට ඒ වස්තු සම්පත් හොඳින් නූපදීද, නොලබද්ද හෙත මේ කාන්තේම මාගේ වීර්ය හිස් විය. මාගේ උත්සාහය නිෂ්ඵල වී යයි කියා ශෝක වේ. වෙහෙස වේ, වැළපේ. පපුවේ අත්ගැසීමෙන් හටයි. සිහි නැති බවට පැමිණේ. මහණෙනි, මේද කාමයේ හේතු කොට, කාමයේ මුල් කරණය කොට, කාමයේ කරනකොට කාමයන් නිසා මෙලොවදීම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි, මෙසේ වීර්ය කරන්නා වූ, උත්සාහ කරන්නා වූ ඒ කුල පුත්‍රයාගේ ඒ සම්පත්තිය උපදීද, ලබද්ද ඔහු ඒ ලැබූ සම්පත්තිය ආරක්ෂා කරනු පිණිස කයිනුත් සිතිනුත් දුක් විඳේ. කෙසේද? මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නා නම්, සොරු පැහැර නොගන්නා නම්, ගින්නෙන් නොදැවෙන්නේ නම්, දියෙහි නොයන, අප්‍රිය වූ නොගන්නා නම්, ඒකයි කියන්නේ. මෙසේ රකින්නා වූ, පාලනය කරන්නා ඔහුගේ ඒ සම්පත්තිය රජවරුද පැහැරගනි. සොරුද පැහැරගනි. ගින්නෙහි හෝ දැවෙයි, දියෙහි හෝ යයි, අප්‍රිය වූ හෝ ගනිති.
මා විසින් යම් වස්තුවක උපදවන ලද්දේවි ඒද දැන් අපට නැතැයි ශෝක කෙරේ. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවියත් ගසමින් හඬයි. සිහි නැති බවට පැමිණේ. මහන්නේ කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා රජවරු සමග කලහ කරති. ක්ෂත්‍රියෝද ක්ෂත්‍රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති. මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියාද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරියද සහෝදරයා සමග කලහ කරයි. යහළුවාද යහළුවා සමග කලහ කරයි. ඔහු කෝලාහල විරුද්ධකම් විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහර දෙති. කැට කැබිලිලි වලින්ද පහර දෙති. පොළු වලින්ද පහර දෙති. ආයුධ වලින්ද පහර දෙති. ඕයින් මරණයටද පැමිණෙන. මරණය සමාන දුකටද පැමිණෙන. මහණෙනි මේද කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා කඩුව හා පලිහගෙන දුන්න හා ඊ යහුර බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පැමිණි. ඊතල විදින කල්හි, කඩු කරකවන කල්හි ඔහු ඊතල වලින්ද විදනු ලබත්, අඩ යටි වලින්ද විදනු ලබත්, කඩුවෙන් හිස සිඳිනු ලබත්, ඔහු ඒ මරණයටද පැමිණෙන. මරණය සමාන දුකටද පැමිණෙන. මහණෙනි මේද කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳ යුතු ආදීන රාශිය, දුක් රාශිය වන්නේ. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට, කාමයේ කරන කොටගෙන කාමයේ නිසා ගිවල් සිඳිති. ගම් පැහැරීම වස්තුව ගෙන යන. ගෙයි වැසියන් පන පිටින් අල්වාගෙන වස්තුව පැහැරගනි. මං පැහැරීම කරති. පර ස්ත්‍රී දූෂ්‍ය කරයි. ඒ සොරුන් රජවරු අල්ලා නොයෙක් කම් කටුළු කරයි. කස වලින් තලයි. වේවැල් වලින් තලවයි. දෙකට පැලූ අඬු වලින් තලවයි. අද්ද කපත්, පයද කපත්, අත්පා සියල්ලමත් කපත්. කනත් කපත්, නාසයත් කපත්, කන්නාසත් කපත්. හිස් කබල ගලවා මොලේ උතුරුවමින් වදදේ. හිසේ කෙස් සම ගලවා බොරළු උලා සුදු කරමින් වදේදී. අඬුවෙන් කට අරවා එහි තුල ගිනි දැල්වීම වදදේ. ශරීරයේ තෙල් රෙදි වලින් වෙලා ගිනි දැල්වයි වදදේ. අත් දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වමින් වදදේ. බෙල්ලෙහි පටන් ඇස් වටේ දක්වා හැම ගලවා පෑගවීමෙන් වදදේ. බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සමගලවා තබා එතනින් පටන්ගෙන ඇස් වටේ දක්වා සමගලවා තබයි මින් වදදේ. දෙදන දෙවල මිටිවල යවුල් ගසා වටකොට ගිනි තබයි මින් වදදේ. දෙපැත්තෙන් තුඩු වෙති බිලියෙන් ගසා මස් කඩමින් වදදේ. කහවණුසේ මස් කපමින් වදදේ. සිරුර සිදුරු කොට කාරම් දියර ඉසමින් වදදේ. ඇලයකින් බිම හුවා කනෙහි යවුල් ගසා පයගෙන කරකවමින් වදදේ. සම නොබිදෙනසේ ඇටමස් තලා පිදුරු වැටියක් සේ අකුලමින් වදදේ. රත්තු තෙල්ලිසි බල්ලන් ලවාකා ජීවිතයේ තිබියදීම උලෙහි ඉඳුව කඩුවෙන් හිස්සිදී. ඔහුයි මරණයටද පැමිණෙන. මරණය සමාන දුකටද පැමිණෙන. මහණෙනි මේද කාමයේ හේතු කොට, කාමයේ මුල් කරනකොට,
කාමයේ කන්න කොටගෙන කාමයේ නිසා මෙලොවදීම විඳිය යුතු ආදීනව රාශිය දුක් රාශිය වන්නේ මේද කාමයන්ගේ දෝෂයකි. මහණෙනි අවතානිකක්ද කියන්නේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරන කොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා කයින් දුසිරිතේ හැසිරේ වචනයෙන් දුසිරිතේ හැසිරේ සිතින් දුසිරිතේ හැසිරේ ඔහු කයින් දුසිරිතේ හැසිර වචනයෙන් දුසිරිතේ හැසිර සිතින් දුසිරිතේ හැසිර ශරීරයගේ බිඳීමෙන් මරණින් මත්තේ සැපයෙන් පහ වූ නපුරු ගති ඇති නපුරු කොට වැටීමක් ඇත්තා වූ නිරෙහි උපදී. මහණෙනි මේ කාමයේ හේතු කොට කාමයේ මුල් කරනකොට කාමයේ කරන කොටගෙන කාමයේ නිසා පරලොව විඳින යුතු ආදීනව රාශිය දුක් රාශිය වන්නේ දිරීමද මහලු වීමද දුකය. මහණෙනි ජරාවටපත් වීම නම් කවරේ? ඒ සත්ව වර්ගයන් ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද දිරණ බවක් වේද කැඩුණු දත් ඇති බවක් වේද ඇසී සුදු කෙස් ඇති බවක් වේද හම රැලි වැටීමක් වේද ආයශයාගේ පිරිහීමක් වේද ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද මේ ජරාවයයි කියනු ලැබේ. මජ්ක්‍ධිම නිකායක පිටුව 214 චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය. මහණෙනි රූපයන්ගේ දෝෂය කවරේද? මහණෙනි පසු කලකදී 80 වයස් ගියා වූ හෝ 90 වයස් ගියා වූ හෝ 100ක් වයස් ගියා වූ හෝ ජරා ජීර්ණ වූද මහලුද වකුටු යටලියක්සේ වක්කු කොන්ද මැදින් බිදුනා වූ සැර යටිය පිහිට කොට ඇති වෙවුලමින් යන්නා වූ රෝගී වූ තරුණ බව නැති වූ දත් වැටුණු කිස් පැහුණු හිස කිස් සිඳුණු හිසේ තට්ටේ පෑදුණු ඇඟරැලි වැටුණා වූ ශරීරයේ කැලැල් වලින් කිලුටු ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි හඟින්නහොත් පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන්නේ දෝෂය පහළ වූයේද? ස්වාමිනියසේ මහණෙනි මේ රූපයගේ දෝෂයයි. අංගුත්තර නිකාය 6 පිටු 194 ගිරිමානන්ද සූත්‍රය. රෝගේද දුකය. මේ ශරීරයේ බොහෝ දුක් බොහෝ දෝෂ මෙහි ශරීරයේ යම්සේ ඇස් රෝග කන් රෝග නාසා රෝග දිවේ රෝග ශරීරයේ රෝග හිසේ රෝග කර්ණ රෝග කටේ රෝග දත් රෝග කාශය ශ්වාසය පීනසය දාදිය ජරාව ඛණ්ඩ රෝගේ මූර්ඡිචාව අතිසාර ශූලය කොලරා රෝග කුෂ්ඨ ගෙඩි ලාදු ක්ෂය රෝග අපස්මාර දද කැසීම් කුෂ්ඨ රබසා කුෂ්ඨ රත්පිත දියවැඩියාව පක්ෂාඝාත රෝග පිළිකා භග අතරෙහි එන ගෙඩි පිටින් උපන් ගෙඩි සෙමින් උපන් ගෙඩි වාතයෙන් උපන් ගෙඩි තුන්දොස් කිපීමෙන් උපන් ලෙඩ ඍතු විපර්යාසයෙන් උපන් ලෙඩ වෙනස් පැවැත්වෙන් උපන් ලෙඩ උපක්‍රමයෙන් උපන් ලෙඩ කර්ම විපාකයෙන් උපන් ලෙඩ සීතේ උෂ්ණය බඩගින්නේ පිපාසය මල මුත්‍ර පහ කිරීම අවශ්‍යතාවය নানা ප්‍රකාර ලෙඩ උපදී. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ හටගත් ආබාධ ඇති හටගත් දුක් ඇති දෙඩි කිලන් වූ තමන්ගේම මල මුත්‍රේ වැටුණා වූ එහිම සයනය කරන්නා වූ අනුන් විසින් නැගිටු ලබන්නා වූ අනුන් විසින් සයනය කරවන්නා වූ ලබන්නා වූ ඒ නැගණියම දක්නේද? මානිනී කුමකයි සිතන්නහොත් පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් දෝෂය පහළ වීද? ස්වාමිනීසේ මහණෙනි මේ රූපයගේ දෝෂය මරණයද දුකය. මහණෙනි මරණය නම් කවරේද? ඒ සත්ව වර්ගයන්ගේ ඒ සත්වයන්ගේ චුත වීමක් වේද වෙන්වීමක් වේද
බිඳීමක් වේද? අතුරුදහන් වීමක් වේද? මිය යාමක් වේද? කාල ක්‍රියාවක් වේද? ස්කන්ධයන්ගේ බිඳීමක් වේද? ශරීරයගේ බැහැර දැමීමක් වේද? මහණෙනි මේ මරණය කියන එක. මහණෙනි මෙරි දවසක් වූද? මෙරි දෙදවසක් වූද? මෙරි තුන් දවසක් වූද? ඉදිමි ගියා වූද? තදනිල් පැහැවූද? හටගත් සැරව ඇත්තා වූද? සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද? ඒ අතුරුදහන් වී දෝෂය පහළ වේ. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයගේ දෝෂය. මහණෙනි නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනු ලබන්නා වූ කුස්සන් විසින් කඩා කනු ලබන්නා වූ ගිජුලිහිණියන් විසින් කඩා කනු ලබන්නා වූ බල්ලන් විසින් කඩා කනු ලබන්නා වූ සිවලුන් විසින් කඩා කනු ලබන්නා වූ නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනු ලබන්නා වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද? ඒ අතුරුදහන් වී දෝෂය පහළ වීද? ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂය. මහණෙනි නැවත අනිකක්ද කියමි. මස්ලී සහිත වූ නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වී ඒ අතුරුදහන් වී දෝෂය පහළ විය. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. මස් නැති ලෙයින් තැවරුණා වූ නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ විය. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයගේ දෝෂයයි. මස්ලී නැති නහරින් බැඳුනා වූ ඇටසැකිල්ලක් වූ සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වී. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. සන්ධි වලින් වෙන් වූ දිසා අනුදිසාවන් විසිරුණු ඇට ඇති. වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවක පා ඇටද, වෙන දිසාවක කෙන්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටද, වෙන දිසාවක කොඳු ඇටද, වෙන දිසාවක හිස් කබලද වූ සොහොනේ දමන ලද මල සිරුරක් ඒ නැගණියම දක්නේද? මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වී. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. සංගිඩියකට බඳු පැහැ ඇති සුදු ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? මහණෙනි ඒ කුමක්යි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වීද ඒ අතුරුදහන් වී දෝෂය පහළ වීද? ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂය. අවුරුදු ගණන් ඉක්ම ගියා වූද කැටි ගැසුණා වූද ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේද? කුණු සුණු ඇට ඇති සොහොනේ දමන ලද මල සිරුරක් වූ ඒ නැගණියම දක්නේ. මහණෙනි කුමකයි සිතන්නෝද? පෙර වූ යම් යහපත් වර්ණයක් වී ඒ අතුරුදහන් වී දෝෂය පහළ වී. ස්වාමිනියසේ මහණෙනි මේද රූපයන්ගේ දෝෂයයි. මහණෙනි ශෝකය නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූ සත්වයාගේද යම් යම් දුකකට පැමිණි සත්වයාගේ ශෝකයක් වේ. ශෝක කරන බවක් වේ. ශෝක කිරීමක් වේ. අතුරුත වියලන ස්වභාවයක් වේ. අතුරුත විශේෂයෙන් වියලන ස්වභාවයක් වේ. මහණෙනි මේ ශෝකයයි කියනු ලැබේ. මහණෙනි පරිදේ වෙන කුමක්ද? යම් යම් විපතකින් යුක්ත වූ ඔහුගේද
යම් යම් දුකකටපත් වූ වේද යම් වැළපීමක් වේද විලාප කීමක් වේද නම් කිය හැඬීමක් වේද ගුණ කිය හැඬීමක් වේද යම් හැඬීම් බවක් වේද යම් විලාප කීමක් වේද මහණෙනි මේ පරිදේවයයි කියනු ලැබේ. මහණෙනි දුක නම් කවරේද? මහණෙනි කයෙහි යම් දුකක් ඇද්ද? කයෙහි යම් නොසැපක් වේද? කාය ස්පර්ශයෙන් හටගත්තා වූ දුකක් වේද? නොසැප වූ විඳීමක් වේද? මහණෙනි මේ දුකයි කියනු ලැබේ. මහණෙනි දුක්නස් නම් කවරේද? මහණෙනි සිතෙහි හටගත්තා වූ යම් දුකක් වේද? සිතෙහි වූ යම් අමිහිරි බවක් වේද? සිතේ ස්පර්ශ නිසා හටගත් යම් දුකක් වේද? සැප නොවූ යම් විඳීමක් වේද? මහණෙනි මේ දුම්නසයයි කියනු ලැබේ. මහණෙනි උපායාස නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූකේද? යම් යම් දුකකින් යුක්ත වූකේද? යම් දැඩි වෙහෙසක් ඇත්තේද? යම් ක්ලාන්ත වීමක් වේද? යම් බලවත් ක්ලාන්ත වීමක් ඇත්තේද? මේ මහණෙනි උපායාසයයි කියනු ලැබේ. මහණෙනි කැමැති වූ යමක් නොලබාද එයද දුක් වන්නේ යනු කවරේද? මහණෙනි ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් උපදී. අනේ අපි සසර උපදින ස්වභාව නැත්තෝ වෙන්න ඒකාන්තයෙන් සසර හටගැන්ම අප වෙත නොඑන්නේ නම් ඉතාහු යනුයි. මේ කාරණේ කැමැත්තෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි දිරීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මහලු වන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් මහලු වීම අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි රෝගයන්ගෙන් පෙළෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි රෝගී වන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් අප වෙත රෝග නොඑන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි මරණයට පැමිණෙන ස්වභාව ඇත්තා වූ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මැරෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් මරණය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳයි. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකයි. මහණෙනි ශෝකයට කනගාටුවට පැමිණීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි ශෝකයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් ශෝකය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි වැළපීමට පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි වැළපීමට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් වැළපීම අප වෙත නොපැමිණෙන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකයි. මහණෙනි දුකට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි කායික දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් ඒකාන්තයෙන් දුක අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි දුම්නසට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි මානසික දුකට එනම් දුම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ නම් ඒකාන්තයෙන් දුම්නස අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳයි කිය. මේ කාරණේ ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආසා කරන යමක් නොලැබීමේ දුකකි. මහණෙනි උපායාසයට බලවත් වෙහෙසට පැමිණෙන ස්වභාවයේ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. අනේ අපි උපායාසයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්
ඒකාන්තයෙන් අප වෙත උපායාසය නොෙන්නේ නම් ඉතා හොඳය කියලා. මේ කාරණය ආශාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මේද ආශා කරන යමක් නොලැබීම දුක. මහණනි, සංක්ෂේපයෙන් දුක් වූ පංච උපාදානස්කන්ධය නම් කවරද? ඒ මෙසේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මොහොයි. මහණනි, සංක්ෂේපයෙන් දුක් වන්නා වූ යම් පංච උපාදානස්කන්ධය මහණනි මේ දුක්ඛාර සත්‍යය කියනු ලැබේ. දැන් ගෙදර ප්‍රශ්න මුකුත් හිතන්න එපා. රටේ ප්‍රශ්න මුකුත් හිතන්න එපා. අපි මේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉඳලා දැන් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි එන්න උත්සාහ කරන්නේ. දැන් සමාදන් වෙලා තියෙන සීලයට අමතරව තමන් අදිෂ්ඨාන කරන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය. ඒ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත. දැන් මේ අය ඉහළ සීලයක් සමාදන් වෙලා නිසා සම්මා කම්මන්තය, ඒ කියන්නේ පාණාතිපාතයෙන් වෙන්වීම, අදත්තා දාණයෙන් වෙන්වීම, කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීම කියන කාරණාවලින් වෙන් වෙලා තියෙන්නේ. ඒ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඉහළ සීලයක් සමාදන් වෙලා ඉන්නේ. ඊළඟට සම්මා වාචා, වචනෙන් වෙන අකුසලෙන් වැළකීමට අදිෂ්ඨාන කරමු. දැන් මුසාවාදයෙන් වෙන් වෙන්නට අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ වගේම පරුසා වාචෙන් නරක වචන කියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරනවා. හිතින්වත් කාටවත් බනින්නේ නැහැ. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කේලමෙන් වෙන් වෙනවා කියලා අදිෂ්ඨාන කරනවා. කවුරුවත් බිඳවන දෙයක් හිතින්වත් හිතන්නේ නැහැ. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා හිස් වචනෙන් වෙන් වෙනවා කියලා තමන් අදිෂ්ඨාන කරනවා. මෙලවටත් නැති එලවටත් නැති දේවල් හිතින්වත් හිතන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරනවා. සම්පූර්ණ අවධානය යොමු කරනවා මේ වෙලාවට. මේ කියන දේ හොඳින් අහගන්න. මේ කියන දේ හොඳින් අහගෙන තමන් තුලින්ම මේක අහගැනීමක් විතරක් නෙවෙයි, තමන් තුලින්ම දකින්න උත්සාහ කරන්න. තමන් සසරේ යනවද නිවන් දකින්නවද කියන තීරණය තමන් තුලින්ම ගන්න ඉඩ හරින. අපි මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ පටිච්ච සමුප්පාදේ පුරුකක්, භවපච්චයා ජාති කියන පුරුක අවබෝධ කරගෙන සතර අපායන් සදහටම නිදහස් වෙන්නයි මේ හදන්නේ. ඒතර භවය කියලා කියන්නේ තණ්හාවේ පැවතීම. තණ්හාවේ පැවතීම නිසායි ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන 6 හදාගෙන ජාති ඉපදුනේ. ඉපදුන තැන් පටන් ජාති දුක, ජරා දුක කියන්නේ වයසට යන දුක, ඊළඟට ලෙඩ වෙන දුක, මරණ දුක, කායික දුක්, මානසික දුක්, ශෝක, වැළපීම්, උපායාස කියන්නේ දැඩි වෙහෙස, ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන දුක, කැමති දේ නොලැබීමේ දුක කියන දුක් 12ක උරුමකම් කරුවන් වෙනවා. එහෙනම් මෙන්න මේ දුකට හේතුව ජාති, ජාතියට හේතුව තණ්හාවේ පැවතීම කියන කාරණාව සුදුසුද නැද්ද කියන එක තමන් තුලින්ම මේ කාරණා ටික අනුපිළිවෙලට මෙනෙහි කරලා තේරුම් ගන්න, තමන් තුලින්ම දකින්න, නිවැරදි තීරණයට එන්න මේ මොහොතේ අදිෂ්ඨාන කරන්න. ඒත් අපි මේ භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය. සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධම්මානුපස්සනාව කොටසේ චතුරාර්ය සත්‍ය භාවනාවේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව තමයි අපි මේ කරන්නේ. එහි පළමු කොටස විදිහට හොඳින් දැන් මේ මම කියන දේවල් එක්කම මෙනෙහි කරගෙන යන්න. මේ භාවනාව අපි දැන් කරන්නේ. එතකොට මේ අනුපිළිවෙලට මෙනෙහි කරන්න. මෙතනදී අපි දුක්ඛය මෙනෙහි කරනවා. හොඳට මතක තියාගන්න පොදු දුකයි මෙනෙහි කරන්නේ.
තමන්ගේ ප්‍රශ්න ගැන හිත පසුතැවෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්න ගැන හිත පසුතැවීමක් නෙවෙයි මෙතනදි කරන්නේ. මේ ඉපදුන කෙනෙක්ට විඳින්න සිද්ධ වෙන පොදු දුකයි මෙනෙහි කරන්න. ඒ පොදු දුක මෙනෙහි කරන විට සිත හොඳට සමාධිගත වෙනවා. ප්‍රීති සුඛ ගලන්න ගන්නවා. තමන්ගේ දුකක්, තමන්ගේ ප්‍රශ්න හිතන්න මානසික පීඩනය එනවා. එනම් හොඳට තමන් පොදු දුකයි මෙනෙහි කරන්නේ, තමන්ගේ ප්‍රශ්න නෙවෙයි. ඒ කාරණාව හොඳට මතක තබා ගන්න, වරද්ද ගන්න එපා. ඊළඟට සමාධිගත සිතින් තමයි මේ දුක, මේ මහා දුක්ඛඳ හටගත් හේතුව, ඒ හටගත් ආකාරය පිළිබඳව සමාධිගත සිතින් දකින්නේ. සම්පූර්ණයෙන්ම මේක මෙනෙහි කිරීමක්. එක අරමුණක් අල්ලගෙන ඒක මෙනෙහි කර ඉන්න එකක් නෙවෙයි මෙතනදි කරන්නේ. සම්පූර්ණ මේ දුක හටගත් ආකාරය අපි හිතනවා. උන්ට හිතන්න ඕනේ මෙතනදී. හිතලා මේ විදර්ශනාව තුළින් හොඳ අවබෝධයක් ලබා ගැනීම, අපි ප්‍රඥාව දියුණු කරගන්න එකයි මේ කරන්න උත්සාහ කරන්නේ. හොඳයි. දැන් අපි ආරම්භ කරනවා මේ අනුපිළිවෙල තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඒ දුක්ඛ අනුපිළිවෙල මෙනෙහි කරනවා. චතුරාර්ය සත්‍ය, පළවෙනි ආර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය. අපි චතුරාර්ය සත්‍යනේ භාවනා කරන්නේ දැන්. එහෙනම් අපි ආරම්භ කරන්නේ දුක්ඛාර්ය සත්‍ය මෙනෙහි කිරීම තුළින්. ඊළඟට මේ දුක හටගත් ආකාරය පිළිබඳව අපි මෙනෙහි කරනවා. හොඳයි. මා සමගම දැන් හොඳට ඒ අනුපිළිවෙලටම මෙනෙහි කරගෙන යන්න. හොඳයි, අපි ජාති දුකෙන් පටන් ගමු. අපි ඉපදිනවා නිරේ, තිරිසන් ලෝක, പ്രേත, අසුර, මනුෂ්‍ය, දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල. ඉතින් මේ නිරේට වැටෙන මිනිස්සෙක් මහා දුකක් විඳිනවා. උදේට උල්පහාර 100ක්, දවල්ට උල්පහාර 100ක්, රාත්‍රියට උල්පහාර 100ක්. බැගින් අවුරුදු 100ක් විඳින දුක ගල් කැටයකට සමාන කළොත් නිරේට වැටෙන මිනිස්සෙක් විඳින දුක හිමාල කන්දට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. උල්පහාර 4ක් අතපය 4ට ගහලා, පස්වෙනි උල්පහාර පපුව හරහා ගහලා ගිනිගත් පොළවේ තියලා තියෙනවා. අවුරුදු 10 ගණන් පිච්චෙනවා. ඊළඟට ඒ කෙනාව ඇදලා අරගෙන පොළවේ බිම, මේ රළු පොළවේ තුවාල කරලා ඇදගෙන යනවා. ඒ ගිනිගත් රළු පොළවේ ඊළඟට ගිනිගත් පර්වත වලට නැග්ගලා දුක් දෙනවා. ඊට පස්සේ අරගෙන ලෝකුඹු නිරේ යටිකුරුව හෙලනවා. ඒ ලෝදී හැලියේ අවුරුදු 10 ගාණක් පැහැෙනවා. ඊළඟට ඇදලා අරගෙන මහ නිරේට දානවා. එකම ගිනි ජාලාවක්. මේ මහ ගිනි ජාලාවෙන් බේරෙන එක්කෙනෙක් දෙන්නේ ගූඨ නරකයට වැටෙනවා. අසූචි නිරයක්. ඒකේ පණුවන්ගෙන් පීඩාව විඳලා කුක්කුල නරකයට. ඒ කුක්කුල නරකයේ තියෙන උණු අලු, ඒවෙන් බේරෙන කෙනා වැටෙන්නේ අඟල් 16 කටු තියෙන කටුයිඹුල් වනයේට. ඊළඟට එතනින් බේරෙන කෙනා වැටෙන්නේ අසිපත් වනයේට. කඩු වගේ පත්‍ර තියෙන ඒවට කැපි කැපි දුක් විඳිනවා. ඊළඟට වේතරණියේ ගහගෙන යනවා. ගහගෙන ගිහිලා බිලී කොටු වලට ඇමිනිලා ඒ නිරිපල්ලෝ අල්ලගෙන අහනවා මොනවද දැන් ඕනේ? හරි බඩගිනි කියනවා. ගිනි ගුලි කවනවා. සම්පූර්ණ ආහාර මාර්ගයේ පිච්චිලා ගුද මාර්ගයෙන් පිට වෙනවා. ඊළඟට පිපාසයි කියනවා. ලෝදිය පොනවා. සම්පූර්ණ ආහාර මාර්ගයේ පිච්චෙනවා. ශරීරය සිදුරු වෙනවා. නැවත අල්ලගෙන ගිහිල්ලා මහ නිරේට දානවා. මේ විදිහට මහා දුක්ඛිත චක්‍රයක් අවුරුදු ලක්ෂ ගාණක්, කෝටි ගාණක් විඳවන්න සිද්ධ වෙනවා නිරේට වැටුණොත්. ඊළඟට මේ නිරේ දුක විඳලා ඊතුරු කර්මයේ විපාකයේ විඳින්න එනවා പ്രേත ලෝකෙට. പ്രേත ලෝකේ තා පුංචි කටක්, විශාල ශරීර, බඩගින්නේ මහා දුකක් විඳිනවා. කේලම් කියලා වචනේ දුෂ්චරිතයෙන් හැසිරලා මේ රෝමයන් තනිකරම ආයුධ ඒවා ගැලවි තමන්ගේ ඇඟේම වැටෙනවා. හිසෙන් ඇතුළු වෙන එක පතුලෙන් පිට වෙනවා. පපුවෙන් ඇතුළු වෙන එක පිටෙන් පිට වෙනවා. මේ විදිහට විශාල දුක්ඛයක් විඳිනවා. ශරීරයේ කෑලි කෑලි වලට කැඩි කැඩි යනවා ආහාර නැති නිසා. සෙම්සොටුවත් නැහැ සමහර වෙලාවට. ලේ සැරව බිබී දුක් විඳිනවා.
අවුරුදු ලක්ෂ ගණනක්. ඊළඟට ශේෂ කර්මයේ විඳින්න තිරිසන් ලෝකෙට පැමිණෙනවා. ඒ උපදිනකොටම සමහර විට ජීවිතය අහිමි වෙනවා. ඒ ඉපදුනත් ආහාර පාන නැහැ, බේතක් හේතක් නැහැ. පණ පිටින් තව සතෙකුට ගොදුරු වෙනවා. මරණ බියෙන් කළුවරේ මහා දුකක් විඳිනවා. කන්න වෙන්නේ අසූචි බොහෝ වෙලාවට. නීරස දේවල් බොහෝ විට බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නේ. රැලින් අතහැරුණොත් පණ පිටින් කුණු වෙලා මැරෙනවා. මේ විදිහට ශේෂ කර්මයේ ගෙවන්න වාසනාවක් ලැබුණොත් මනුෂ්‍ය තලයට පැමිණියොත් මනුෂ්‍ය තලයේදී ඉපදෙන්නට මහා දුකක් විඳිනවා. මාස 10ක් ආලෝකයක් නැති තැනක මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක විඳගෙන පිටත පැමිණලා මල මුත්‍රා අසුචි ගොඩේ සිටින්නට දුක් විඳින්න සිද්ධ වෙනවා. මැස්සෙක් මදුරුවෙක් පන්න ගන්න විදිහක් නැහැ. සාපිපාසාවෙන් අඬනවා. ඒ පැත්තට මේ පැත්තට පෙරලෙන්න විදිහක් නැහැ. උෂ්ණයෙන් සීතලෙන් මහා පීඩාවන් විඳිනවා. දුක කියා ගන්න බෑ. ඊට පස්සේ ටිකක් කල් යනකොට වැටි වැටි නැගිටලා තුවාල වෙලා ඇවිදින්න ඉගෙනගෙන ටික දවසකින් පොත් බෑග් එකක් එල්ලගෙන පාසල් යන්න සිද්ධ වෙනවා. ඒ පාසලේදී නොයෙකුත් ආකාරයේ දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ දඬුවම් වලට ලක් වෙලා ඒ වගේම මිතුරන්ගෙන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ පිරිසගේ තරංගයන්ට ලක් වෙලා පීඩාවන්ට ලක් වෙලා අවසානයේ බොහෝ රෑ නිදි මරාගෙන පාඩම් කරලා විභාග සමත් වෙන්න උත්සාහ කරනවා. විභාග අසමත් වෙලා මහත් වූ දුකකටපත් වෙනවා. ඊසා පිපාසාවෙන් ඒ සියල්ල දුක විඳගෙන විභාග සමත් වෙලා ඊළඟට විභාග වලින් පස්සේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලට දුක් විඳිනවා. ඊළඟට රැකියා වල ලැබුණත් ඒ මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහර රැකියා බොහෝම දුක්ඛිත තත්ත්වේ කරන්න සිද්ධ වෙන්නේ තාඩන පීඩන මැද්දේ. අවු වැසි පීඩා, මැසි මදුරු පීඩා. ඒ ඔස්සේ කරමින් කොච්චර මහන්සි වුණත් තමන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බොහෝ දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක විතැන්පත් කරනකොට නොයෙකුත් සතුන්ගේ පීඩා විවිධ ආකාරයේ දහසක් ප්‍රශ්න මැද ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට යම් මුදලක් එකතු කරගත්තත් ඒ රකින්න ඊට පස්සේ මහත් වූ තරංගයක්. ඒවට රණ්ඩු සරුවල් කරන්න සිද්ධ වෙනවා. නෑදෑහිත මිත්‍රාදීන් සොර සතුරන්ගෙන් පීඩා ඇති වෙනවා. මේ විදිහට මහත් වූ සටනක් කළා සමහර විට තුවාල සිද්ධ වෙලා රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. හමුදාවෙන් පොලිසියෙන් ගුටි බැට කණ්ඩ සිද්ධ වෙනවා. හිරේ විලංගු වෙලා ගින්න සිද්ධ වෙනවා. නඩු හබවලට පැටලෙනවා. නොයෙකුත් ආකාරයේ හිත් රිදවීම් වලට ලක් වෙනවා. ඉතින් මේ විදිහට ජීවිතේ ගත කරලා ඊට පස්සේ නිවාසයක් යාන වාහන අමාරුවෙන් ගොඩනගාගෙන ඒවා පවත්වන්නට තවත් දුක් විඳිනවා. ඊළඟට මේ පවත්වමින් ඒවා හැමදාම ඒ විදිහට පවත්වන්න බෑ. ඊළඟට සහකරුවෙක් සහකාරියක් හොයාගන්න දුක් විඳිනවා. ඊළඟට දරුමල්ලෝ හදන්න දුක් විඳිනවා. එයාව ලොකු මහත් කරන්න, එයාට උගන්වන්න, එයාට ආවාහ විවාහ කරලා දෙන්න, ඒ දායාදයන් ලබා දෙන්න, ඒවා සොයන්නට දුක් විඳිනවා. එයාව රකින්නට දුක් විඳිනවා. මේ සියල්ලම කරද්දී අපිට හැමදාම තරුණ වෙලා ඉන්න බෑ. වයසට යනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන ටිකෙන් ටික අපෙන් ඈත් වෙනවා. ඒ ඈත් වෙලා දවසක සදහටම ඈත් වෙලා යනවා. සහකාරියෝ හැමදාම ඉඳී කියලා හිතන්නේ. ඒ අය නොහිතූ වෙලාවක අපෙන් වෙන් වෙනවා. බොහෝ සිත්‍රිදවීම් සමහරට සීදුයි නසා ගන්නා තත්වයට ඒ දුක් පීඩා වැඩි වෙනවා. ජීවිතෙන් සමුගන්න එක හැරෙන්න වෙන උත්තරයක් පේන්නේ නැතුව යනවා. ඊළඟට ලෙඩ රෝග පීඩා ඇති වෙනවා. නොයෙකුත් ආකාරයේ ලෙඩ රෝග ඇති වෙනවා. හිසේ රෝග, පපුවේ රෝග, සෙම් රෝග, ආමාශය රෝග, හදවතේ රෝග, මුළු ශරීරයේම එකම ලෙඩ රෝග වතුලා. ඉතින් මේ විදිහට උදේ ඉඳලා රැය වෙනකන් දුක් විඳිනවා. උදේ තිගැස්සලා හැරෙන්නේ අද කරන්න තියෙන වැඩ ටික කරගන්න පුළුවන් වේද? රාත්‍රියේ දුම් දමමින් සිටින්නේ. පහුදා ගිනි ඇවිල්ලා දුවනවා. උදේ ඉඳලා රැය වෙනකන්
ජීවන මහා සටනක්. අවසානයේ රාත්‍රී ඒ උයා පිහාගත්ත දේ හරියට කාගන්නවත් බෑ. නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා සිත් බිඳිලා උයාගත් එක හරියට ආහාරයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. අඬ දඹර ඇති වෙනවා. හරියට නිදහසේ නිදා ගන්නවත් බැරි වෙනවා මේ විවිධ ප්‍රශ්න නිසා. ඒ නොයෙකුත් ආකාරයට Taman උයා පිහා ගන්න දේ පවා ලබා ගන්න කොයිතරම් දුක් විඳිනවද? ඒවා ගෙනෙන්න දුක් විඳිනවා, ඒවා මෙලදී ගන්න දුක් විඳිනවා, ඒවා හොයන්න, ඒවා වගා කරන්න, ඒවා නියමාකාරයෙන් සකස් කරගන්න. ඊට පස්සේ ආහාරයට ගත්තට පස්සේ ඒවා පහ කරන්න, ඒ මල් පහ කරන්න, ඒවා ස්ථාන හදන්න ආදි වශයෙන් නොයෙකුත් ආකාරයේ පීඩා විඳිනවා. ඉතින් මේ විදිහට පීඩා විඳලා අවසානයේ මේ මල මුත්‍රා Tamanටවත් පිරිසිදු කරගන්න බැරි තත්වයකට පත් වෙනවා. අවසානයේ මේ Taman බලාපොරොත්තු වෙන සැපයන් හිතේ බුද්ධි බැඳගෙන සිටිනවා ඒවා ලබා ගන්න. නමුත් මේ දේවල් තමගේ හිතේ හැටියට ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ විතර දුක් විඳලා අවසානයේ මිය පරලොව වේදෙනවා. මේ මිය පරලොව වේදුනට පස්සේ තමගේ ශාරීරිය උදේට මේ මොහොතේ සිහි කළ බලන්න. තමගේ ශාරීරිය දවස් 1 2 3 දැන් කුණු වෙනවා. නිල් වෙලා ඉදිමිලා පණු උතුරනවා දැන් ශාරීරියේ. උදේට තමන්ගේ ශාරීරිය දිහා බලන්න දැන්. ශාරීරියේ ස්වභාවය නහයෙන් පණුවෙක් එනවා කටට පහිනවා. කටෙන් පණුවෙක් එනවා නහයට පයින්නවා. එකම පණු ගුලියක් නිල් වෙලා ඉදිමිලා දුර්ගන්ධය පැතිරෙනවා හැම පැත්තෙම. උදේට මෙනෙහි කරන්න. මේ විදිහට මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛය මෙනෙහි කරන විට උදේට සිත තැම්පත් වෙලා සමාධිගත තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ වෙලාවේ උදේට Taman තුලින්ම Tamanගේ උදාහරණයකුත් අරගෙන බලන්න කොහොමද මෙවන් දුකක් හදාගත්තේ Taman. Taman මේ රූපේ මේ කයේ මේ සුඛ වේදනාවන් වල සතුට හේව්වා. මුණුපුරන්ගේ දරුවන්ගේ ගෙවල් දොරවල් වල ආහාරවල හොඳ ඇඳුම් වල සුඛ වේදනාවන් වල සතුට සෙව්වා. ප්‍රකාශ කළා. ඊවේ බැහැගත්තා. ඒ නිසා නන්දි කියන උමතුව ඇති වුණා. කොහොමද සතුට හේව්වේ මේකේ? උදාහරණයකට රූපවාහිනිය ගමු. රූපවාහිනියේ ඒ නාලිකාවන් මාරු කර Tamanට හොඳ නාලිකාවක් හම්බෙනකන් සතුට සෙව්වා. එහෙම නැත්නම් ගුවන් විදුලියේ හොඳ නාලිකාවක් හම්බෙනකන් ඊ මීටරේ කැරකුවා. ඊ මීටරේ කරකවල හම්බුනාම හොඳ එකක් ඒක ප්‍රකාශ කරනවා. හොඳට සද්ද වැඩි කළා ගමට මෙහෙන්න දානවා. මෙන්න හොඳ එකක් යනවා. අනිත් අයටත් කියනවා. සතුට ප්‍රකාශ කරනවා. ඊළඟට එහි බැස ගන්නවා. මේක ඊළඟට කවද්ද යන්නේ? ඒක වෙලාවත් සටහන් කරගෙන ඊළඟ දවසේ වාඩි වෙන්න බලාගෙන ගුවන් විදුලි යන්ත්‍රය ඉදිරියෙන් Taman බැහැ ගන්නවා ඒකේ. එන සතුට සොයලා ප්‍රකාශ කරලා බැහැගත්තාම නන්දි කියන තත්ත්වයටපත් වෙනවා. ඒක උමුතුවක්. මේ සතුට මෙරි ඉපදි හරි ලබා ගන්න අදිෂ්ඨානයක් ඇති වෙනවා. උමුතුවක් ඇති වෙනවා. එහි දැඩිව උපාදාන වෙනවා. දැඩිව ඇලෙනවා. ඒක ලබා ගන්න භවය තණ්හාව දිගටම පවත්වනවා. ඒ තණ්හාව දිගටම පවත්වමින් කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන දිගින් දිගටම එය ලැබෙනකන් නැවත පවත්වමින් ඒ තණ්හාව දිගටම පැවැත්වීම ප්‍රතිඵලයක් විදිහට ජාති ඉපදීම ඇති වෙනවා. ඒ ඉපදීම ඇති වුණාට පස්සේ ඒ ඉපදීමත් එක්ක මේ ජීවන සටන මේ ඉපදිලා නිරේ තිරිසන් ලෝක ප්‍රේත අසුර ලෝකවල මහතු මනුෂ්‍ය තලයේ මහතු දුකකටපත් වෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. කායික දුක්, මානසික දුක්, ශෝක වැළපීම්, උපායාස දැඩි වෙහෙස, ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන්න වෙන දුක,
කැමති දේ නොලැබීමේ දුක කියන මේ දුක් 12කට උරුමකම් කියන්න සිද්ධ වෙනවා. කොහොමද මෙවන් දුකක් හදාගන්නේ නැත්තේ? මේ තමයි දුකේ සමුදය. දුකේ හටගත් ආකාරය. කොහොමද මෙවන් දුකක් හදාගන්නේ නැත්තේ? එනම් අස්තංගමයේ කොටස දැන් අපි මෙනෙහි කරමු. මේ රූපයේ, මේ වේදනාවේ, ධර්මුණු පුරාන්ගේ, ගෙදර දොර, යාන වාහනවල, ආහාරවල ඕනෑම මන වඩන රූපයක සතුට සොයන්නේ නැත්නම්, ප්‍රකාශ කරන්නේ නැත්නම්, එහි බැසගන්නේ නැත්නම් අර නන්දි කියන උමුතුව ඇති වෙන්නේ නැහැ. මෙරි ඉපදී මේක ලබා ගන්න තියෙන උමුතුව සුව වෙනවා. නන්දි නිරෝධෝ. ඒ නිසා උපාදාන නිරෝධෝ. ඒක දැඩිව ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ නිසා භව නිරෝධෝ. තණ්හාව දිගටම පවත්වන්නේ නැහැ. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන නැවත ලබා ගන්නට මේ සසර ගමනක් යන්න හිතන්නේ නැහැ. ඒ තණ්හාව පවත්වන්නේ නැති නිසා නැවත ඉපදෙන්නේ ජාති නිරෝධෝ. නිරේ තිරිසන් ලෝක ප්‍රේත අසුර මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මාදී කොයිම තලකවත් නැවත උපදින්නට හිතන්නේ නැහැ. ඒ ජාති නිරෝධෝ. ඒ නිසා වයසට යන දුක, ඒ තලයේ ලෙඩ වෙන දුක, ඒ තලයේ මරණ දුක, කායික දුක්, මානසික දුක්, ශෝක, වැළපීම්, උපායාස, ඒ දැඩි දුක්ඛය නිරෝධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක නිරෝධ වෙනවා. අප්‍රියයන් හා එක් වෙන දුක නිරෝධ වෙනවා. කැමති දේ නොලැබීමේ දුක නිරෝධ වෙනවා. මෙන්න මේ ආකාරයට මුලින් ජාති ජරා ව්‍යාධි මරණ පොදු දුක මෙනෙහි කරලා මේ මහා දුක්ඛඳ හදාගත්තේ කොහොමද? මම සතුට සෙව්වේ මොනවයිද? මොනවද මම හොඳටම ඇලිලා ඉන්නේ? තමන්ගේම උදාහරණ හොඳට හොයලා බලන්න. තණ්හාව යට ගහෙන්න දෙන්න එපා. හොඳට උලුප්පලා ගන්න තණ්හාව මම කොහෙද පවත්වන්නේ? මොනවටද මං ඇලිලා ඉන්නේ? ඒ ඇලිලා ඉන්න දේවල් සිතේ තියෙන තාක්කල් නැවත උපදිනවා. මේ මහා දුක්ඛිත જાතියකට උරුමකම් කියන්න සිද්ධ වෙනවා. ඒ ඇලිලා තියෙන දේවල් වල සතුට සොයනකම්, ප්‍රකාශ කරනකම්, බැහැ ගන්නකම් නන්දි, උපාදාන, භව, ඒ තණ්හාවේ පැවතීම නිසා ඉපදෙනවා මේ දුක්ඛිත තලවල බොහෝ විට නිරේ. ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම්පිච්ඡා නලබති තම්පි දුක්ඛේ කියන දුක් 12ක උරුමකම් කියන්න සිද්ධ වෙනවා. එහෙනම් මම තීරණය ගන්නවා, නිවැරදි තීරණය. එහෙනම් සතුට සොයන්නේ නැත්නම් මේ විදිහට මං ඇලිලා ඉන්න දේවල් වල ප්‍රකාශ කරන්නේ නැත්නම්, බැහැ ගන්න නැත්නම් නන්දි නිරෝධෝ, උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ, තණ්හාව දිගටම පවත්වන්නේ නැත්නම් ජාති නිරෝධෝ, මුළු දුක් කඳේම නිරෝධය. මේ විදිහට තමන් තුලින්ම මේක දැකලා තමන් තුලින්ම විමසන්න. මෙවන් වූ පණුව ගහන දුක්ඛිත ශරීරයක් තමන් කෙසේද හදාගත්තේ? මේ භවය නිසායි ජාතිය. එනම් තණ්හාව නිසායි මේ ඉපදිලා මේ මහා දුක්ඛඳ. තණ්හාව නිසායි දුක කියන චතුරාර්ය සත්‍යයේ පළවෙනි පුරුක් දෙක උදින් අවබෝධ කරගන්න මේ මොහොතේ තමන් තුලින්ම දකින්න උත්සාහ කරන්න. තමන්ගේ උදාහරණ අරගෙන බලන්න කොහේද මම ඇලිලා තියෙන්නේ. හැබැයි ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛේ මුලින් මෙනෙහි කරද්දී පොදු දුකයි මෙනෙහි කරන්නේ. එතනදී තමන්ගේ ප්‍රශ්න ගැන හිත තැවි ඉන්නේ නැහැ. මේ වෙනස හොඳට තේරුම් අරගෙන තමන් තුලින්ම මේ කොටස හොඳට දැන් සුළු මොහොතක් අරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න. දැන් තමන් තනියෙන්ම භාවනා කරන්න. මේ කිව්ව අනුපිළිවෙලට. මුලින් පොදු දුක දැක්කා. ඊළඟට තමන් ඇල්ල ඉන්න තැන්, තණ්හාවෙන් ඇල්ල ඉන්න දේවල් බැලුවා. ඒ නිසා දුක හටගන්න විදිහ බැලුවා. ඒ තණ්හාවෙන් ඇල්ල තියෙනේවේ ඒ ඇලී තිබෙන ස්වභාවයේ ආදීනව දැකලා ඒ තණ්හාව දුරු කළා. දුක් 12න් මිදෙන ආකාරය තමන් තුලින්ම දකින්න. ඊළඟට තමන්ගේම විමසන්න මෙවන් පණුව ගහන දුක්ඛිත ශරීරයක් තමන් හදාගත්තේ කොහොමද? භවය නිසායි ජාතිය. තණ්හාවේ පැවතීම නිසායි උපදින්නේ. තණ්හාව නිසායි මේ දුක කියන උත්තරය
පිළිතුර තමන් තුලින්ම ලබා ගන්න උත්සාහ කරන්න. තමන් තුලින් දකින්න උත්සාහ කරන්න. මේ දැනුමක් නෙවෙයි තමන් තුලින් දකින්න උත්සාහ කරන්න. හොඳයි දැන් අපි ආරම්භ කරමු.